හොඳයි. හැමෝටම එන සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද කතා කරන්න යන්නේ අපි අර ගණිතය කොටසේ ප්‍රශ්න වගේක් කරගෙන ආවනේ ත්‍රිකෝණමිතිය පයිතගරස් වර්ගඵලය පරිමාව ඒ වගේ. ඉතින් අපි ගණන් 12ක් රචනා ප්‍රශ්න ගණන් 12ක් හදලා ඉවරයි. අපි අදත් ප්‍රශ්න 6ක් සාකච්ඡා කරන්න යන්නේ. හරි. හොඳයි. අපි මේක සාකච්ඡා කරන්න කලින් මම ඔයාලට කියනවා මෙන්න මේ ගණන් වල මේ ගණන් හදන්නේ ඔයාලගේ ගණිත ඥාණය. එතකොට බුද්ධිය සහ අර ඔයාලට අර කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා එකට නමක් මතක් වෙන්නේ නැහැ මට වෙලාවට. පරිකල්පිත ඥාණය, සිතීමේ හැකියාව, කියන්නේ ගාණක් දෙනකොට සමීකරණ දාලා හදන්නේ පොඩ්ඩක් හිතලා සමීකරණ පාවිච්චි කරලා අවශ්‍ය විදිහට අදාළ විදිහට ගණන් හැදීමේ හැකියාව තමයි වැඩි දියුණු වෙන්නේ. තේරුණාද? එතකොට ඒක තමයි මේකෙන් කරන්න යන්නේ. හොඳයි. ඉස්සලම් ගන්න ඔයාලට දීලා තියෙන PDF වල බලන්න හතරවෙනි රචනා ප්‍රශ්නය. හතරවෙනි රචනා ප්‍රශ්නය. කීවෙනි එකද? හතරවෙනි රචනා ප්‍රශ්නය. හරි. පයිතගරස් සම්බන්ධතාවයේ හතරවෙනි රචනා ප්‍රශ්නය. හරි. හොඳයි. ABCD සමචතුරස්‍රයක් පැත්තක දිග 4 සෙන්ටිමීටර් BC හි මධ්‍ය ලක්ෂය E කියලා කියනවා. රූප සරහනේ ඉක්මනට අද ගන්නම්. ඔයාලත් අද ගන්න වෙයි. අනිවාර්යෙන් අද ගන්න වෙනවා. ඔය විදිහට රූප සටහන අද ගන්න ඕනේ. හරි. මේක අදගත්තා. හොඳයි. දාන පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමු කොහොමද කරන්නේ කියලා. එතකොට රෝම ඉලක්කම් 1 අහනවා. රෝම ඉලක්කම් 1 අහනවා AB AE AC අතර අනුපාතය. හරි. එහෙනම් අපි හොයන්න ඕනේ AB AE AC අතර දිග අතර අනුපාතය. හොඳයි. මම රෝම ඉලක්කම් 1 මෙතන හදන්නම්. හරි. දැන් මේක ඇත්තටම සමපාද මේ සමචතුරාස්‍රයක්නේ. හොඳයි. එතකොට මේ පාදෙත් 4යි. 4යි කියන්නේ මෙන්න මෙයා 2යි. මෙයාත් 2යි. නේද? හොඳයි. අපි මේ ගණන් ටික හදන්න කලින් නැත්තම් කමන්නේ අපි කොහොමද හොයන්න බෑනේ. හරි. AB සමානයි සෙන්ටිමීටර් 4යි කියලා දීලා තියෙනවා. AB සමානයි සෙන්ටිමීටර් කීයද? 4යි. ඒක දීලා තියෙනවා. ඊළඟට AE හොයා ගන්න ඕන. AE මෙන්න මෙයාව හොයා ගන්න ඕන. හොඳයි. AE හොයන්න නම් ABE ත්‍රිකෝණයට මොකේද? ABE ත්‍රිකෝණයට පයිතගරස් දාන්න ඕන. දැන් මේ එකක් හදලා ඉවරයි. ඒ කියන්නේ AB හොයලා ඉවරයි. දැන් AE හොයන්න ABE ත්‍රිකෝණයට පයිතගරස්. හරි. මේකේ AE තමයි කර්ණය වෙන්නේ. මම ලියනවා AE වර්ගය සමානයි 4 වර්ග ධන 2 වර්ගය. AE වර්ගය සමානයි 4 වර්ග 16යි 2 වර්ග 4යි. AE වර්ගය සමානයි 20යි. AE සමානයි 20 වර්ගමූලය. වර්ගය එහා පැත්තට යනකොට වර්ගමූලය වෙනවා. AE සමානයි
20 කියන කෙනා මට කඩලා ලියන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් එක්ක 4 වැඩි කිරීම 5. 4 වැඩි කිරීම කීයද? 5. 4 වැඩි කිරීම 5. එතකොට වර්ගමූලේ 4 යගේ කීයද? 2යි 5 මූල ඇතුලේ තියමුම. එහෙනම් AE ගේ හොයාගත්තා. AE ගේ හොයාගත්තා කීයද? 5යි මූල 2යි සෙන්ටිමීටර්. එහෙනම් මම හොයාගත්ත AE ව 5යි මූල 2යි සෙන්ටිමීටර්. ඊළඟට මම AC ත් හොයන්න ඕන. මොනද එක්කෙනෙක් හදලා ඉවරයි. දෙන්නෙක් හදලා ඉවරයි. දැන් AC වත් හොයන්න ඕන. AC ව හොයන්න නම් ABC ත්‍රිකෝණයට පයිතගරස් දාන්න ඕන. ABC ත්‍රිකෝණයට පයිතගරස් ගණන් හදන්න ඉඩ ගන්න ඕන හින්දා ලියන්න. පයිතගරස් AC වර්ගය සමානයි ABC ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ AC. AC වර්ගය සමානයි AB වර්ගය ධන මෙහෙමයි AB වර්ගය කියලා එහෙම ලියන්න ඕනේ. අගයන්ම දාමු. AB කීයද? 4යි 4 වර්ගය. BC කීයද? BC 4යිනේ. 4 වර්ගය. එතකොට AC සමානයි 4 වර්ගය 16යි 4 වර්ගය 16යි. AC වර්ගය සමානයි 16යි 16යි 32යි. AC සමානයි 32 වර්ග මූලය. AC සමානයි 32 කියන්නේ 16 වරක් 2නේ. AC සමානයි 16 වර්ග මූලය 4යි 4යි මූල 2යි සෙන්ටිමීටර්. දැන් මට ලියන්න පුළුවන් AB AE AC අනුපාතය. දැන් මට ලියන්න පුළුවන්. තේරුණාද? දැන් මට ලියන්න පුළුවන්. හොයාගත්තනේ. AB හොයාගත්ත 4යි. AE 2යි මූල 5යි. AC 4යි මූල 2යි. හොඳයි. එතකොට මේ හැම පදයක්ම දෙකෙන් සුළු කරගන්න ඕන. මොකද අනුපාතයක් වුණාම අපි සරලම ආකාරයෙන් තියන්නේ. සෑම පදයක්ම දෙකෙන් බෙදුවොත් 2යි මේ දෙක කැපලා ගියාම මූල 5යි. මෙතන දෙකෙන් බෙදුනම 2යි. 2යි මූල 2යි. ඔන්න උත්තරේ හෙව්වා. ඔන්න අපි උත්තරේ හෙව්වා. හොඳයි. හරිනේ. හොඳයි. ගාන හදාගමු. රෝමිලක්කම් 1 ඉවරයි. රෝමිලක්කම් කීයද ඉවර? 1. හරි. ඊට පස්සේ අපිට කියනවා රෝමිලක්කම් දෙකෙන් අපිට කියනවා ABE මෙන්න මේ ත්‍රිකෝණයයි ACE මෙන්න මේ මෙන්න මේ ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණය අතර වර්ගඵල අතර අනුපාතය. වර්ගඵල අතර මොකද්ද? අනුපාතය. හොඳයි. කෙටි විදිහකුත් තියෙනවා. හදන්න පුළුවන්ද කියලා බලමු. රෝමිලක්කම් 2. මුලින්ම අපිට ගන්න කියන්නේ ABE. මම ලියනවා ABE ත්‍රිකෝණයේ වර්ගඵලය අනු ACE ත්‍රිකෝණයේ වර්ගඵලය අනු ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. හොඳයි. එතකොට ඇයි මම එහෙම ගෙලින්ම ලියන්නේ? දැන් සමහර අය නම් ත්‍රිකෝණ වල වර්ගඵලයන් වෙන වෙනම කොහෙලා මෙන්න මේ විදිහට අන්තිමට සුළු කරලා ලියනවා. එහෙම ඕනේ නැහැ. අපිට ගානේ එකවරම දාලා ලියන්න පුළුවන්. දැන් බලන්න ABE ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන්. කොහොමද ත්‍රිකෝණයක වර්ගඵල වෙන සූත්‍රය තමයි භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බෝසනේ. හරි. එතකොට ABE ත්‍රිකෝණයේ ආධාරකයේ 2යි නම් ලම්බෝස කීයද? 4යි. එතකොට 2 වැඩි කිරීම 4.
ACE ත්‍රිකෝණේ ACE ත්‍රිකෝණේ ආධාරකයේ දෙකයි නම් ලම්බ උස අනේ ලම්බ උස කවුද? ඒත් හතරම තමයි මේ ත්‍රිකෝණයේ AEC ත්‍රිකෝණයේ ලම්බ උස වෙන්නේ AB පාදෙමයි. මොකද මහා කෝණීය ත්‍රිකෝණයක ලම්බ උස තියෙන්නේ ත්‍රිකෝණයෙන් පිට. හරි. මෙන්න මේ AB තමයි ලම්බ උස වෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් භාගය වැඩි කිරීම ආධාරකයේ දෙකයි ලම්බ උස 4යි. ඊළඟට ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න නම් භාගය වැඩි කිරීම 4 වැඩි කිරීම 4. මේ බලන්න. වැඩි අමාරු නෑ. සමහර අය හිතනවා ඉතින් පාදවල අතර අනුපාතය හොයනවට වඩා අමාරු ඇති එහෙනම් මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන එක. නේ? එහෙම අමාරුයි කියලා හිතනවා ඇති. ඒකට ඇත්තටම අමාරු නෑ. හරි. සුළු කරමු. 2ට 2 කැපෙනවා මෙතන 2ට 2 කැපෙනවා මෙතන 2ට 2 1යි 4ට 2 2යි. සෑම පදයක්ම 4ෙනුත් බෙදලා යන්න පුළුවන් මේ 4යි 4යි 4යි. දැන් බලමු මෙතන ඉතුරු මුකුත් නෑ 1යි. මෙතන ඉතුරු නෑ 1යි. මෙතන දෙකක් විතරක් ඉතුරුනේ. ඔන්න වර්ගඵල අතර අනුපාතය. වර්ගඵල අතර අනුපාතය 1ට 2යි. ඒ කියන්නේ මෙන්න මේ ABE ත්‍රිකෝණයේ වර්ගඵලය AEC ත්‍රිකෝණයේ වර්ගඵලයට මොකද වෙන්නේ? සමානයි. ඒ වගේම එතකොට මේ ABE ත්‍රිකෝණය වගේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් තමයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? එහෙනම් අපි රෝම ලක්ෂණ දෙකක් ඉවර කරා. ඉක්මන් කරලා ඊළඟට යමු. හරි. එහෙම කියද්දී දැන් මේ බලන්න ඔයාලට තේරුණා මම මෙහෙම කියන්නම්. ඇත්තටම මෙන්න මේ ABE ත්‍රිකෝණයේ වර්ගඵලය A කියලා ගත්තොත් ඇත්තටම AEC ත්‍රිකෝණයේ වර්ගඵලයත් මොකද? A. නේද? එකම වර්ගඵලය. ඇත්තටම හරි ඉතින් ABE A නම් AEC A නම් ABC ත්‍රිකෝණය 2යි A. ඒ කියන්නේ මෙයත් 2යි A. හරි. දැන් රෝම ඉලක්කම් 3 අහනවා. රෝම ඉලක්කම් 3 අහනවා. ABE ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමචතුරස්‍රයේ වර්ගඵලය අතර අනුපාතය පිළිබඳ ඔබට කුමක් කිව හැකිද? මේ බලන්න. ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සහ ABCD සමචතුරස්‍රයේ වර්ගඵලය. ABCD සමචතුරස්‍රයේ වර්ගඵලය අතර අනුපාතය ගැන ඔයාලට කුමක් කිව හැකිද කියලා කියන්න පුළුවන්. නේ? ඇත්තටම අනුපාතය අතර මෙයා වගේ මෙයා කී ගුණයක්ද? 4 ගුණයක්. නේ? මෙයා එකක් වෙනකොට දැන් ඒ කියන්නේ මෙයා A නම් මෙයාත් A. එතකොට මේ සම්පූර්ණ ලොකු එක්කෙනා 2යි A, සම්පූර්ණ එක්කෙනා 4යි A. එතකොට ABE කියන්නේ A නම් ABCD කියන්නේ කීයයිද? 4යි A. 1ට 4 අනුපාතය. කීයට 4ද? 1ට 4 අනුපාතය. හරිම සරලයි. ඒ කියන්නේ ABE ත්‍රිකෝණයේ වර්ගඵලය 5යි නම් ABE ත්‍රිකෝණයේ වර්ගඵලය 5යි නම් AEC ත්‍රිකෝණයේ වර්ගඵලයත් 5යි. ඒ වගේම ADC ත්‍රිකෝණයේ වර්ගඵලය 10යි. සම්පූර්ණ සමචතුරස්‍රයේ වර්ගඵලය කීයද? 20යි. එහෙනම් 4 ගුණයක් නේ චූටි එක්කෙනා වගේ 4 ගුණයක්. එහෙනම් මට ලියන්න පුළුවන් 1ට 4 අනුපාතය කියලාම ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ මම ලියන්න පුළුවන්. රෝම ඉලක්කම් නම්බර් 4. AE දිග AB ඇසුරෙන් ලියන්නලු. AE දිග මෙන්න මේ AB ඇසුරෙන් ලියන්නලු. AE දිග AB ඇසුරෙන්. හරි. ABE ත්‍රිකෝණයට පයිතගරස් දාන්න ඕන. ABE ත්‍රිකෝණයට පයිතගරස්. එහෙනම් මට ලියන්න පුළුවන් AE වර්ගය සමානයි AB වර්ග ධන
BE වර්ගය අනිවාර්ය කියන්න පුළුවන් නේද? ඇත්තටම BE කියන්නේ AB ගෙන් භාගයක් නේ. AB ගෙන් කොච්චරද? භාගයක්. BE 4යි නම් ඇත්තට BE 2යි මෙතන තියෙන ඉලක්කම BE 2යි නම් AB 4යිනේ. එහෙනම් ඇත්තටම මට ලියන්න පුළුවන් මෙතන BE වෙනුවට අනේ හිතලා බලන්න AB බෙදීම කීයද? දෙකක් දාන්න පුළුවන්. BE වෙනුවට AB බෙදීම කීයද? දෙකක් දාන්න පුළුවන්. එතකොට දැන් BE ගේ වර්ගයනේ. දැන් මෙතන සමහර අය AB ගේ වර්ගය කියලා දානවා. එහෙම වැරදි. මොකද BE වෙනුවට AB බෙදීම දෙක දැම්මම නම් වර්ගය එන්නේ AB බෙදීම දෙකටම. මෙන්න මෙහෙම. තේරුණාද? BE ගේ වර්ගය නම් BE වෙනුවට AB බෙදීම දෙක දැම්මම නම් එහෙනම් වර්ගය අයිති වෙන්නේ AB බෙදීම දෙකටමයි. සුළු කරමු. AB වර්ගය දාන මෙතන AB වර්ගය යට කීයද? 4යි. ඒ දෙකේ වර්ගය 4යි. නොපෙරනවාට මෙතන එකක් තියෙනවානේ. එහෙනම් පොදු හරය 4යි. උඩත් 4ෙන් වැඩි වෙන්න ඕන. එහෙනම් 4ක් AB වර්ගය ධන AB වර්ගය බෙදීම කීයද? 4යි. දැන් AB වර්ගයව 4ක් ඉන්නවා, AB වර්ගයව එකක් ඉන්නවා. ඔක්කොම AB වර්ගයව කීයද? 5යි. එහෙනම් මම මෙතන ගාන හදනවා AE වර්ගය සමානයි 5යි AB වර්ගය බෙදීම කීයද? 4යි. ඊට පස්සේ වර්ගය එහා පැත්තට දාන වර්ගමූලය වෙනවා. 5යි AB වර්ගය බෙදීම 4 මොන මූලයේද? වර්ගමූලය. අවසාන උත්තරේ මට ගන්න පුළුවන් 5 වර්ගමූලයේ මූල 5 විදියට තියන්න. AB වර්ගයේ වර්ගමූලය නම් වර්ගයට වර්ගමූලය කැපෙනවා. එතකොට AB. ඒ වගේම 4 වර්ගමූලය 2යි. ඔන්න AE අගය AB ඇසුරෙන් ප්‍රකාශ කරා. AE ගේ අගය AB ඇසුරෙන්. AB ඇසුරෙන්. තේරුණාද? AE ගේ අගය කවුරු ඇසුරෙන්ද? AB ඇසුරෙන් ප්‍රකාශ කරා. තේරුණාද? එතකොට AB ඇසුරෙන් ප්‍රකාශ කරනකොට කීයද? AE සමානයි AB කියන්නේ AB වතාවක් මූල 5 බෙදීම 2. හරි. හොඳයි. ගාන හදාගමු. ලස්සන ගානක්. බෝඩ් එක පිරෙන්න ගාන හැදුවා. ඔයාලත් හදා ගන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි පයිතගොරස්ගේ 5 වෙනි ගානත් හදමු. පස්වෙනි ගාන අපි බලමු. question number 5. රූප සටහන ඇඳ ගන්න ඕනේ අපි. කම්මැලි නැතුව රූප සටහන ඇඳ ගන්න ඕනේ. රූප සටහන ඇඳ ගන්නට x y z o. හරි. මේක සමපාද ත්‍රිකෝණයක්. මොන පාද ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණයක්. කොහොම වුණත් මෙන්න මේ XO පාදය නිසා YZ සමානව දෙකට බෙදිලා තියෙනවා. හරි. දැන් මොනේ ලස්සනද බලන්න. ඕ බලන්න. XO හි අගය YZ ඇසුරෙන් ප්‍රකාශ කරන්න. XO හි අගය YZ ඇසුරෙන් ප්‍රකාශ කරන්න. XO හි අගය YZ ඇසුරෙන් ප්‍රකාශ කරන්න. හරි. මම දැනට YXO ත්‍රිකෝණය සලකනවා. ත්‍රිකෝණයට පයිතගොරස් දානවා. බලන්න සොර ඒකේ කර්ණය මෙයා බලන්න xy වර්ගය සමානයි xo වර්ගය ධන yo වර්ගය. හරිද? හොඳයි. දැන් මේක අහන්නේ
XOහි අගය YZ ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා තමයි කියන්නේ. එතකොට XO සමානයි කියලා අපිට උත්තරයක් එනවා. XO සමානයි කියලා උත්තරයක් එනවානේ. මොකද XOහි අගය YZ ඇසුරෙන් ප්‍රකාශ කරන්න කොහොම වුණත් අපි XO කියන කෙනාව තනි කරන්න ඕන. එහෙනම් මෙයාව මෙහෙට දාමු ඍණ. මෙයා මෙහෙටම ඍණ. තනි වුණා. දැන් XY ගානේ XY මෙවන් XY කියන කෙනා YZ ට මොකද වෙන්නේ? සමානයි. XY අගේ සමානයි කෙලිම YZ. එහෙනම් XY ඉන්න තැනට අපිට YZ දාගන්න පුළුවන්. ඊළඟට මෙතන OY කියන තැනට OY සමාන වෙනවා YZ බෙදීම කීයද? 2කට. YZ බෙදීම කීයද? 2කට. OY ගේ සමාන වෙනවා YZ කීයෙන් බෙදපුවාම? 2. හරි. එහෙනම් XY වෙනුවට YZ දානවා, OY වෙනුවට YZ බෙදීම 2 දානවා. ආදේශ කරමු. XY ට කෙලින්ම YZ වර්ගය ඍණ YO හරි OY හරි වෙනුවට YZ බෙදීම 2 දානවා. හැබැයි වර්ගය YO ටනේ වර්ගය තිබුණේ. දැන් YO වෙනුවටනේ YZ බෙදීම 2 දැම්මේ. එහෙනම් සම්පූර්ණ කෙනාට වර්ගය අයිති වෙනවා. හරි. සුළු කරමු. මේක YZ ගේ වර්ගය බෙදීම 2 වර්ගය 4යි XO වර්ගය. ඊට පස්සේ දැන් සුළු කරන්නම් YZ වර්ගය ඍණ ඒකම ලියනවානේ. දැන් මේ බලන්න නොපෙනුනාට යටින් කීයද ඉන්නේ? 1. YZ වර්ගයට යටින් නොපෙනුනාට කීයද ඉන්නේ? 1. එතකොට පොදු හරය කීයද? 4. පොදු හරය 4. එහෙනම් මෙයාව 4 කරන්න 4ෙන් වැඩි කරන්න ඕන. උඩ කීයෙන් වැඩි කරන්න ඕන? 4ෙන්. එතකොට 4යි YZ වර්ගය ඍණ YZ වර්ගය බෙදීම 4 සමානයි XO වර්ගය. හරි. දැන් ඊට පස්සේ YZ වර්ගය ඒවා මෙතන 4ක් ඉන්නවා, මෙතන YZ වර්ගය ඒවා එකක් ඉන්නවා. එතකොට අඩු කරන්න තියෙන. එතකොට 3යි YZ වර්ගය. බෙදීම 4 සමානයි XO වර්ගය. වර්ගය මෙහා පැත්තට දාන්න වර්ග මූලය වෙනවා. තුනේ වර්ගමූලයේ වර්ගමූල 3 විදිහටම ලියන්න. YZ ගේ වර්ගයේ වර්ගමූලය කියන්නේ YZ. 4 වර්ගමූලය කීයද? 2යි. එහෙනම් ඔන්න XO ගේ අගේ YZ ඇසුරෙන් හෙව්වා. XO සමානව YZ වතාවක් මූල 3 බෙදීම කීයද? 2කට. හරි. හදාගමු බලන්න. හොඳයි. ඊළඟට රෝම ඉලක්කම් දෙකේ යනවා. රෝම ඉලක්කම් දෙකේ අහනවා. හොඳට බලන්න රෝම ඉලක්කම් දෙකේ අහනවා. පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වන සමපාද ත්‍රිකෝණයක සමච්ඡේදකය වන XO ගේ අගය XO ගේ දිග අහනවා. එහෙනම් මෙයා 4යි මෙයා 4යි මෙයා 4යිනේ. දැන් මේ බලන්න අපිට කලින් ප්‍රතිඵලය හම්බුණා XO සමානයි මූල 3 වතාවක් YZ බෙදීම 2. එහෙනම් මෙයාව දාමු මෙතනට YZ වලට කීයක් දාන්න ඕනේ? 4. YZ වලට කීයක් දාන්න ඕනේ? 4. එහෙනම් YZ වලට 4 දාමු. හරි. එහෙනම් XO සමානයි මූල 3 බෙදීම 2යි YZ. එහෙනම් YZ ට කීයක් දාන්න? 4. 2ට 2 1යි 4ට 2 2යි. එතකොට 2යි මූල කීයද? 2යි මූල 3යි සෙන්ටිමීටර කැමතිනම් දශම වලින් සුළු කරලා දාගන්න. එහෙනම් XO ගේ අගය කීයද? 2යි මූල 3යි. හොඳයි. එහෙනම් අපේ පයිතගොරස් ගණන් දෙක දැනට ඉවරයි. පොඩ්ඩක් වෙලා ගියා පළවෙනි ගාන ටිකක් දිග වැඩි නිසා. ඊට අපි ත්‍රිකෝණමිතියෙන් ගානක් දෙයක් හදමු. හොඳයි. අපි එහෙනම් ත්‍රිකෝණමිතිය ගණන් දෙයක් හදමු රචනා ප්‍රශ්න. ඒ කියන්නේ රචනා කියන්නේ විභාගයට යන රචනා ප්‍රශ්න නෙමෙයි. හරි. මේ දීලා තියෙන නිබන්ධනයේ රචනා ප්‍රශ්න. හරි.
හතරවෙනි ප්‍රශ්නේ අපි හදමු. හතරවෙනි රචනා ප්‍රශ්නේ. ඒකේ රෝම ඉලක්කම් 1 ත්‍රිකෝණයේ කර්ණය නම් කරන්න කියනවා. කර්ණය. ත්‍රිකෝණයක කර්ණය වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි හැමතිස්සෙම කර්ණය වෙන්නේ. එතකොට AC. කර්ණය වෙන්නේ AC. මෙම ත්‍රිකෝණයේ පාද ඇසුරින් sin alpha cos alpha tan alpha කියන ප්‍රකාශන ටික ගන්නලු. sin alpha cos alpha tan alpha. හරි. එහෙනම් මම ලියන පිළිවෙලට ABC ත්‍රිකෝණයට sin alpha sin මගේ සරමකාරී. ඒ කියන්නේ සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. BC බෙදීම AC. cos alpha cos කියන්නේ බක බද්ධ පාද බෙදීම කර්ණය AB බෙදීම AC ඊළඟට tan alpha tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ මේ කෝණයට සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ BC බෙදීම AB ඔන්නේ ගාන ඉවරයි රෝම ඉලක්කම් නම්බර් 3 අපි අරමු BAC 5 බෙදීම 6යිලු BAC මෙන්න මෙයා 5 බෙදීම 6යි 5 කියලා කියන්නේ 180යිනේ 5ට 180 දාලා 5න් බෙදපුවාම අංශක 30යි ඒ කියන්නේ ඇත්තට මෙයා අංශක 30යි 5 වලින් රේඩියන් වලින් ගන්නත් පුළුවන් 5 බෙදීම 6යි AB සහ BC පාදවල දිග සොයන AC ගේ අගය 12 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා මෙන්න මෙයා සෙන්ටිමීටර 12යි හරි එහෙනම් අපි BC හොයන්න ඕන AB හොයන්න ඕන ABC ත්‍රිකෝණයට හරි මේ බලන්න මම මේකක් දානවා 5 බෙදීම 6ක් කියලා කියන්නේ අංශක 180 කීයෙන් බෙදන්න ඕනද? ඇයි 5 ගියාගේ 180යිනේ 180 6ෙන් බෙදන්න ඕන. එතකොට අංශක කීයද? 30යි. එහෙනම් 5 බෙදීම 6 වෙනුවට මම අංශක 30 පාවිච්චි කරන්නම්. ABC ත්‍රිකෝණයට sin සම්මුඛ පාදයේ බෙදීම කර්ණය BC එනවනේ. හරි. sin alpha නෙමෙයි දැන් අංශක 30 දාන්නේ sin 30 සමානයි සම්මුඛ පාදයේ BC කර්ණය 12යි. ඇයි sin 30 භාගයයි කියලා ඔයාලා දන්නවනේ. හරි. sin 30 භාගය දෙකට 2 එකයි 12ට 2 කීයද 6යි. බෙදීම 6 මෙහෙට යනකොට ಗುಣ කිරීමේ 6ක් වෙනවා. එහෙනම් BC ගේ අගය කීයක් වෙනවද? සෙන්ටිමීටර 6ක් වෙනවා. මම දැන් ආපහු ABC ත්‍රිකෝණයට cos දානවා. cos 30 සමානයි cos දාපුවාම බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. AB බෙදීම කර්ණය කීයද? කර්ණය 12යි. කර්ණය 12යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 30 මූල 3 බෙදීම 2යි. දෙකට 2 එකයි 12ට 2 6යි. බෙදීම 6 මෙහෙට යනකොට ගුණ කිරීම 6ක් වෙනවා. 6යි මූල 3යි සෙන්ටිමීටර. ඕමත් ගාන හදලා ඉවරයි. හරි. එතකොට ඔය හතරවෙනි ප්‍රශ්න B කොටස ඒ ගාන හදන්න බෑ. B කොටස කපා හරින්න. B කොටස මොකද කරන්න ඕනේ? කපා හරින්න. B කොටස කපා හරින්න. හොඳයි. අපි ඊළඟට හදමු 6 වෙනි ප්‍රශ්නය. පහ හදලා තියෙන්නේ. පහ හදලා තිබ්බේ. අපි 6 වෙනි ප්‍රශ්නය හදමු. Hi, question number 6. හදමු එහෙනම් 6 වෙනි ගාන රූප සටහන ඇද ගන්න වීවා. අවාසනාවට රූප සටහන දීලා නැහැ. එහෙනම් 6 වෙනි ප්‍රශ්නය.
ලස්සනට 6 කියලා දාලා ABC ත්‍රිකෝණයෙහි CAB අංශක 30යි AC 3යි AB 4යි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක්ද කියලා දීලානේ. විභාගයට අහයි. මේ වගේ සාධාරණ ABC ත්‍රිකෝණයක් මම ගන්නවා. අර ගන්නවා CAB. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි අංශක 30. AC 3 සෙන්ටිමීටර්. AB 4 සෙන්ටිමීටර්. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා. ඔය ත්‍රිකෝණය මොකක්ද අහන්නේ? වර්ගඵලය. අනි ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔයාලා දන්නවද? භාගය වැඩි කිරීම මෙන්න මේ කෝණය දෙපැත්තේ තියෙන පාද දෙක ගුණ කරන්න ඕන. 3 වැඩි කිරීම 4 වැඩි කිරීම මෙන්න මේ කෝණය sin අගය ගන්න ඕන. sin 30. හරි. භාගය වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම sin 30. මේ කෝණයේ sin අගය ඒ ගන්න කෝණයේ දෙපැත්තේ පාද දෙකේ අගය අපිට අනිවාර්යයෙන්ම ඕන. 2ට 2 එකයි 4ට 2 2යි. තව මෙහෙමයි sin 30 කියන්නේ 1ට 2යිනේ. sin 30 කියන්නේ භාගයයි. හරි. සමහර අයට ඒව තේරෙන්නේ නැහැ ඉතින්. sin 30 කියන්නේ භාගයයි. 2ට 2 මොකද වෙන්නේ? කැපෙන අන්තිමට 3යි ඉතුරු. එහෙනම් ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද? 3යි. වර්ග සෙන්ටිමීටර 3යි. ඉතින් මේ චූටි ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්නයකට උත්තර චූටිද මන්ද? අපි 6 වෙනි ප්‍රශ්නෙත් එනම් හදලා ඉවරයි. හොඳයි. අපි එහෙනම් ප්‍රශ්න ත්‍රිකෝණමිතිය ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි වර්ගඵලයේ පරිමාව කියන මූලික ගණිතය කියන එකට යමු. හොඳයි. අපි එහෙනම් වර්ගඵලය කියලා ඒ ටියුට් එකේ නම තියෙන. ඒනකොට මේක වර්ගඵලයේ පරිමාව කියන දෙකම පාඩම් දෙකෙන්ම මේක සමන්විතයි. අපි තුන්වෙනි රචනා ප්‍රශ්නය සාකච්ඡා කරමු. හරි. උමං මාර්ගයක් තැනීමේදී අරය මීටර් 2.5ක් සහ මීටර් 28ක් වන ඍජු සිලින්ඩ්‍රාකාර ප්‍රදේශයකින් පස් ඉවත් කරනවා. ඌවලද රූප සරණ අඳින්න ගියාම තමයි එපා වෙන්නේ නේ. Question number 3. හරි. සිලින්ඩරයක් වගේ එකක් මම අඳිනවා. හරි. අරය 2.5 මීටර. අරය 2.5 මීටර. ඒ වගේම දිග 28යි මීටර. මේ දිග මීටර් 28යි. ඔය වගේ හැඩයට මොකද කරලා තියෙන්නේ? පස් ඉවත් කරලා තියෙනවා. එහෙනම් රෝම ඉලක්කම් 1 ඉවත් කරන ලද පස් පරිමාව. ඒ කියන්නේ සිලින්ඩරයේ පරිමාව වුණා හරි. ලියමු අපි ඉවත් කරන ලද පස් පරිමාව. ඉවත් කරන ලද මොකද්ද? පස් පරිමාව. හරි. සිලින්ඩර් එක පරිමාව වෙන සූත්‍රයේ 5r වර්ග h 5 කියන්නේ 7න් 22යි. අරය ඇවිල්ලා 2.5යිනේ. 2.5 ඒවා 2යි. දිගට ලියන්න ඕනේ. කැල් එකක් තියෙනවනේ. 38යිද 28යිද? සිලින්ඩරේ දිග 38යි නෙමෙයි 28යි. දිග 28යි මීටර. සුළු කරමු 4 7 1යි 28 7 4යි. දැන් ඉතින් ඕක සුළු කර ගන්න ඕන. කැල් එක ගන්නට. 22 වැඩි කිරීම
2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 4 550යි වර්ග මීටර් කීයද 550යි වර්ග මීටර් 550යි වර්ග මීටර් කීයද 550යි හරි හොඳයි වර්ග මීටර් 550යි ඉවත් කළ පසු ගානේ රෝමි ඉලක්කම් දෙක ඉවත් කළ පස් ඍජු උස මීටර 6ක් වන පතුල සමචතුරස්‍රාකාර වූ පිරමීඩයක් සෑදෙනසේ ගොඩ ගැසුවා නම් ඒ පිරමීඩයේ පතුලේ පැත්තක දිග අහනවා. දැන් මේ රෝමි ඉලක්කම් හරි. මෙහෙමයි. රෝමි ඉලක්කම් දෙකට රූපයක් අඳින්න වෙනවා. ඒ තමයි මෙන්න මේ ආකාරයට ගත්තොත් මේක පතුල සමචතුරස්‍රාකාරයි කියලා හිතන්න. මෙන්න මේ පිරමීඩයක් ආකාරයට තමයි මෙයාලා පස් ටික ගොඩ ගහලා තියෙන්නේ නේ පස් ටික ගොඩ ගහලා තියෙන්නේ. එතකොට අපි හිතමු මේ පතුලේ සමචතුරස්‍රයේ පැත්තක දිග A නම් මේ දිග පළල දෙකම A නේ. උස h කියලා ගමු. උස හැබැයි 6යි මීටර කියලා දීලා තියෙනවා. උස කීයද? 6යි මීටර කියලා දීලා තියෙනවා. එතකොට අර ගන්න පස් ටික මෙයාලා පතුල සමචතුරස්‍රාකාර විදිහට ඉදින විදිහට පස් පුරවලා තියෙනවා. පිරමීඩයක් විදිහට. එතකොට පිරමීඩයේ උස මීටර 6යි. ඒ වගේම පැත්තක දිග A පළල A. හරි. දැන් අපි ගාණින් අහන්නේ මොකද්ද? පැත්තක දිගනේ. හොඳයි. කේතුවක. දැන් ඔයාලා කල්පනා කරන්න සෝරි කේතුවක නේ පිරමීඩයක පරිමාව හොයන සූත්‍රය. පිරමීඩයක මොකද්ද? පරිමාව හොයන සූත්‍රය. හොඳයි. කල්පනා කරන්න බලන්න. 3න් 1යි ABH පරිමාවහන සූත්‍ර තමයි 3න් 1යි ABH හරි එතකොට ඇත්තටම මේ සිලින්ඩරයේ කපපුවා ඒ කියන්නේ මේ සිලින්ඩරාකාර පස් ගොඩේ තිබ්බ පස් පරිමාව තමයි මේක මෙන්න මේ පිරමීඩය හැදුවේ එතකොට මේකේ පරිමාවට සමානයි ඒ කියන්නේ මෙතන තියෙන වැලි පස් තියෙන වර්ග මීටර් 550ක් හරි එතකොට මෙහෙම මම ලියනවා පිරමීඩයේ පරිමාව සමානයි 3න් 1යි ABH A කියන්නේ දිග B කියන්නේ පළල H කියන්නේ උස මෙතන දිග පළල සමාන හින්දා ගැටලුවක් නැහැ දැන් මේ බලන්න මෙතන පරිමාව 550යි දාන්නවා මෙතනට 3න් 1යි දිග A පළල A හරි උස 6යි උස මීටර කීයද 6යි හරි බලන්න 3ට 3 එකයි 6ට 3 කීයද 2යි 2ට 2 එකයි 550ට 2 ඒවා 275යි ඕනේ 2 500 2 250යි 275යි නේ හරි එතකොට 275 සමානයි a වැඩි කිරීම a වර්ගය මෙහා පැත්තට දාන්න වර්ග මූලය වෙනවා 275 වර්ග මූලය ගන්න 16.58යි හරි 16.58යි හොඳයි අපි එහෙනම් මේ ත්‍රිකෝණමිතිය ගාන ඉවරයි අපි තව ගානක් හදමු මේ ගාන හදාගන්න හතරවෙනි ගාන හදමු හරි ඔයාලා වීඩියෝ එක පෝස් කරලා ගණන් ලියා ගන්න ඕනේ. හරි. අපි හදමු හතරවෙනි රචනා ප්‍රශ්නය. හතරවෙනි රචනා ප්‍රශ්නය හදමු. හරි. හතරවෙනි රචනා ප්‍රශ්නය හදමු. ඍජු කෝණාශ්‍රාකාර තඹ තහඩුවක දිග 12යි පළල සෙන්ටිමීටර් 8යි. අඳ ගන්නට ඕන
දිග 12යි සෙන්ටිමීටර් පළල කීයද 8යි සෙන්ටිමීටර් හරි රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 ඍජු කොණාශ්‍රාකාර තඹ තහඩුවේ වර්ගඵලය සිකේ මොනිටර් කරන්න එහෙනම් මම ලියනවා තඹ තහඩුවේ වර්ගඵලය 12 වැඩි කිරීම 8 12 වරක් 8 කීයද 96යි ඔව් 96 96යි वर्ग सेंटीमीटर रोम इलक्कम 1 हरी रोम इलक्कम 2 हरी रोम इलक्कम 2 මෙම තහඩුවෙන් කැපිය හැකි විශාලතම සමචතුරස්‍රයේ හැඩය වර්ගඵලය සහ පරිමිතිය අහනවා මේකෙන් කපන්න පුළුවන් විශාලතම නේ ඔව් මෙහෙමනේ මේකෙන් කපන්න පුළුවන් විශාලතම සමචතුරස්‍රය වෙන්නේ පළලට සමාන ප්‍රමාණයක් තමයි කියන්නේ දිග 8යි පළල 8යි වන සමචතුරස්‍ර කෑල්ලක් තමයි කපා ගන්න පුළුවන් ලොකුම සමචතුරස්‍රය වෙන්නේ දිග 8යි පළල 8යි හොඳට හිතලා බලන්න දිග 8යි පළල කීයද පළල 8යි හරිද ඊට වඩා සමචතුරස්‍රයක් මේකෙන් කපන්න පුළුවන්ද කල්පනා කරලා බලන්න එහෙම තිබ්බොත් මට කියන්න මට මේ වෙලාවේ හිතෙන්නේ නම් ඕක විතරයි හරි වර්ගඵලයයි පරිමිතියයි නේ හරි එහෙනම් මම ලියනවා සමචතුරස්‍රයේ වර්ගඵලය 8 වැඩි කිරීම 8 ඒ කියන්නේ 64යි වර්ග සෙන්ටිමීටර් ඊළඟට සමචතුරස්‍රයේ පරිමිතිය ඒකත් අහනවනේ පරිමිතිය වෙන්නේ 8 වරක් 4යි දිග 8යි පළල 8යි ආයේ දිග 8යි පළල 8යිනේ එතකොට 32යි සෙන්ටිමීටර් එහෙනම් අපි රෝම ඉලක්කම් 2ක් ඉවරයි දැන් අපි රෝම ඉලක්කම් 3 හදමු හරි දිග පළල සෙන්ටිමීටර් 5 සහ 3 වන ඍජු කෝණාශ්‍රාකාර හැඩ උපරිම වශයෙන් කීයක් මුලින් දී ඍජු කෝණාශ්‍ර තහඩුවෙන් කැපිය හැකිද කියලා අහනවා. හොඳයි. ඒ කියන්නේ දිග 5යි පළල 3යි. දිග 5යි පළල 3යි. කවුරුත් බෙදන්න යන්න එපා. දිග 5යි පළල 3ේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා මෙයාගේ වර්ගඵලය හොයගන්න තියෙන්නේ. එතකොට මේ වර්ගඵලයෙන් අර වර්ගඵලය බෙදන්න යන්න එපා. එහෙම වුණොත් වැරදි උත්තරයක් එන්නේ. හරි? මම ඒකට නිකන් මේ ඔයාලට එහෙම කියන්නම්. මේ රූප සරණය මම අඳින්නම්. හරි. හරියට නිකන් ඕක කපාගෙන ගියහම කෑල්ලක් ඉතුරු වෙනවා. දිග 5යි නම් ඇත්තටම ඉතින් මේ වගේ කෑල්ලක් ඉතුරු වෙන්න ඕන. පළල 3යි. එතකොට මෙන්න මෙහෙම කෑලි 4ක් කපා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දිග 5යි පළල 3යි. ඔහොම කෑලි. එතකොට මෙන්න මේ පටියයි මේ පටියයි මොකද වෙන්නේ? ඉතුරු වෙනවා. ඒ කියන්නේ පළල 3යි නම් 3යි 3යි 6යි දෙකක් ඉතුරුයි. එතකොට දෙකේ පටියක් මෙහෙම ඉතුරු වෙනවා. එතකොට පළල ඒ පළල පැත්තෙන් දිග පැත්තෙන් 5යි 5යි 10යි දෙකක් ඉතුරු. එතකොට මේ පැත්තෙන් දෙකේ පටියක් ඉතුරු වෙනවා. කොහොමද උපරිම වශයෙන් කපා ගන්න පුළුවන් වෙන්නේ කීයද? 4යි. උපරිම වශයෙන් කීයද? 4යි කෑල්ලක් ඉතුරු. හරි. මුලින්ම සපයාද ඍජු කෝණාශ්‍රාකාර තහඩුවේ වර්ගඵලය දෙගුණ කරගත හැකි වනසේ මිනුම් යෝජනා කරන්නලු. හරි. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය, ඒ කියන්නේ මේ මුලින් තෝරගත්ත මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දෙගුණ කරගන්න. 96 දෙකින් වැඩි කරපුවම කීයද?
192යි. වර්ග සෙන්ටිමීටර 192ක තහඩුවක් හදා ගන්න නම් දිගයි පළලයි කොහොමද වෙන්නේ කියලා යෝජනා කරන්නලු. හරි. ඒ කියන්නේ මෙහෙම. මම පොඩියට අඳින්නම්. මේ මෙහෙම ගත්තොත් පීවිදලා අරගමු. දැන් මේ බලන්න ඔයාලට කරන්න තියෙන මෙහෙමයි. වර්ගඵලයේ දෙගුණයක් කරගන්න දැන් මේක වෙන මුකුත් අපිට කියන්න නැහැ නේද? මුලින්ම සපයා ඇති ත්‍රිකෝණාශ්‍රාකාර තහඩුවේ වර්ගඵලයේ දෙගුණ කරගත හැකි වෙනසේ මිනුම් යෝජනා කරනවා. හරි කොහොමද වර්ගඵල 196ක් වෙන්න බෑ. ඉතින් ගොඩක් ඒවා ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් ඒවා ගන්න පුළුවන්. මම පළල 8ක් තියාගෙන දිග වැඩි කරගන්න බලනවා. එහෙනම් 192 මම බෙදනවා. එතකොට දිග 24ක් කරා නම් හරි. මම 192 8ෙන් බෙදුවා. එහෙනම් පළල සෙන්ටිමීටර 8ක් දාලා දිග 24ක් දානවා. එතකොට වර්ගඵලයේ 100 කීයක් එනවද? 96ක් එනවා. මම දිග 12ක් තියලා පළල වෙනස් කරගන්නවා. එතකොට මෙහෙම ඉන්නේ. දිග කීයද? දිග 12ක් කරනවා. පළල 16ක් කරනවා. ඒත් වර්ග සෙන්ටිමීටර 196ක් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට තහඩුවේ වර්ගඵලය දෙගුණ කරගන්න ඕන නම් මිනුම් තව මිනුම් ගත්ත හැකි කොහොමත් වර්ගඵලය 100 කීයක් එන්න ඕනද? 92ක් එන්න ඕන. ඉතින් ඒවා අපිට ගන්න පුළුවන්. හරි. හොඳයි. ඊළඟට ඔබ කපා ගන්නා ලද සමචතුරස්‍රයේ වර්ගඵලය දෙගුණ කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන්න. හරි. මම කපලා තියෙන මේ සමචතුරස්‍රයක් කැපුවනේ ලොකුම සමචතුරස්‍රයක් කලින්. ඒක මැකුවනේ මම. දිග 8යි පළල 8යි නේද? හරි. ඒ සමචතුරස්‍රයේ වර්ගඵලය දෙගුණ කරගන්න නම් කොහොමත් වර්ගඵලය 64යි 64යි 128යිනේ. වර්ගඵලය 128ක් තියෙන්න ඕන. ඒ කියන්නේ 128 සමානයි දිග වැඩි කිරීම පළල. එතකොට දිගටයි පළලටයි අගයන් දෙකක් දා ගන්න ඕන. හරිද? එහෙනම් දිග පළල. අගයන් දෙක දාමු. මම 128 බෙදනවා කෙලින්ම 64. 128 බෑනේ සෝරි සමචතුරස්‍රයන්නේ. එහෙනම් 128 වර්ගමූලය ගන්න ඕනේ. අනේ සෝරි අමතක වුණා. සමචතුරස්‍රයක් කියන එක. හරි. එතකොට 128 වර්ගමූලය තමයි ගන්න ඕනේ. එතකොට දිග 11.31 සෙන්ටිමීටර ආසන්න වශයෙන් එන්න ඕන. අපිට හදාගන්න නම් මේ බලන්න මෙහෙම අර මොන්ඩිසෝරි දල සුළු කරන්න ඕන කියලා එහෙම නීතියක් නෑ. එහෙම කතන්දරයක් ඕකේ නෑ. හරිද? මම ඔයාලට කියන්නේ මෙච්චරයි. කලින් කපා ගත්තන සමචතුරස්‍රයක් එයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 64යිනේ. ඒ වගේ දෙගුණයක් කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටර 128යි. එතකොට වර්ග සෙන්ටිමීටර 128ක තහඩුවක් සමචතුරස්‍රයක පැත්තක දිග හොයන්න 128 වර්ගමූලය ගන්න එපා. එතකොට කීයද? 11.31 එතකොට පැත්තක දිග 11.31 අනිත් පැත්තත් 11.31 වුණොත් ආසන්න වශයෙන් සමචතුරස්‍රයකට මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. ඔයාලා පිළිවෙලට මේක නිකන් ඔහේ බහුභූතය වගේ වීඩියෝ ටික බලාගෙන ඉන්න එපා. ලස්සනට ඔයාලා ගණන් ටික හදලා පිළිවෙලට රූප සටහන් ඇඳලා ගණන් හදන්න ඕනේ. හරිද? එතකොට ඇත්තටම මේ වීඩියෝ එක කැපැසිටි එක GB 3කට වඩා වැඩි වෙනවා. එතකොට අප්ලෝඩ් කරන්න ගොඩක් වෙලා යනවනේ. ඒ හින්දා තමයි අඩුම පැයකින් හදන්නේ. එතකොට මම පැයකට වීඩියෝ එක ෂෝට් කරපුවාම ඔයාලා ඒක බලලා ඇත්තටම ඔයාලා ඒක බල ඔයාලගේ නෝට් එක සම්පූර්ණ කරද්දී ඔයාලට පැය දෙකකට වැඩි යනවා. පැය දෙකමාරක් අතර ප්‍රමාණයක් ඔයාලට කොහොමද යනවා. හරි. ඒ වෙලාව අරගෙන මේක සම්පූර්ණ කරගන්න මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න.
මොකද දැන් මම තනියම මෙතන වීඩියෝ එකක් කරන නිසා මගේ අතින් මිස්ටේක් වෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් මට පොඩ්ඩක් ඒව දැනුවත් කරන්න. මිස්ටේක් වෙලා තිබුණොත් මට ඒක දැනුවත් කරන්න. හරිද? හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් ඊළඟ දවසේදී හමු වෙමු. අපි අදත් ගණන් ප්‍රශ්න 6ක් සාකච්ඡා කරා. එහෙනම් අපි රචනා මාදිලියේ ගණන් දැනට 18ක් ඉවර කරා පාඩම් වර්ග 3. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.